හොඳයි. ආයුබෝවන් දරුවනේ හැමෝටම. අපි දැන් කලින් දවසේ පාඩම තුල අධ්‍යයනය කළා 6 ශ්‍රේණිය පළවෙනි පාඩම වුණු වෘත්තය කියන පාඩමේ මුල් කොටස් කිහිපයක් පිළිබඳව. එතකොට දැන් අද දවසේ මුලින්ම අපි වෘත්තය පාඩමේ ඊළඟ ඉතිරි කොටස පිළිබඳව අධ්‍යයනය කරනවා. එතකොට දැන් ඕගොල්ලන්ට මතක ඇති කලින් දවසේ අපි අධ්‍යයනය කළා මේ ගණිතයේදී අපි භාවිතා කරන අප හදාරන තල රූප ගැන. එතකොට තල රූප ගැන අධ්‍යයනය කළා. ඊට කලින් මේ තල රූප හැදිලා තියෙන රේඛා වර්ග ගැන අපි අධ්‍යයනය කළා. ඊළඟට ඒ තල රූප අඳිද්දී අපිට උපකාරී වන නිර්මාණ උපකරණ, ගණිත උපකරණ කට්ටලේ තියෙන උපකරණ පිළිබඳව අපි අධ්‍යයනය කළා. ඔය වගේ කොටස් කිහිපයක් ගැන අපි අධ්‍යයනය කළා. ඊළඟට අවසාන වශයෙන් අපි කතා කරමින් හිටියේ වෘත්තය ගැන. එතකොට ප්‍රධානම වක්‍ර රේඛීය තල රූපය තමයි වෘත්තය කියලා කියන්නේ. එතකොට වෘත්තාකාර හැඩය තුල අපිට දකින්න පුළුවන් කියලා අපි කතා කළා වෙනත් හැඩවලට වඩාත් අලංකාර ස්වභාවයක්. එතකොට මෙන්න මේ වෘත්තාකාර හැඩය ගැන කතා කරද්දී අවට පරිසරයේ වෘත්තාකාර හැඩයන් සහිත වස්තුන් ගොඩක් අපිට දැක ගන්න පුළුවන් කියලා අපි කතා කළා. ඒතකොට ගේ දොර පරිසරය තුල, පාසල් පරිසරය තුල නේද? ඊළඟට රථ වාහනයක, ඊළඟට වාදන භාණ්ඩවල ඔය වගේ විවිධ තැන්වල මේ වෘත්තාකාර හැඩය අපිට හඳුනා ගන්න පුළුවන් කියලා අපි කතා කළා. එතකොට දරුවෝ ඊළඟට අපි කතා කළා මේ වෘත්තයක් අපිට නිර්මාණය කරන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා අපිට කවකටුව කියන ගණිතමය උපකරණය භාවිතා කරන්න පුළුවන් කියලා. හරි. දැන් ඊළඟට අපි කතා කරගන්න ඕන තව පොඩි මාතෘකා දෙකක් දරුවනේ මේ පාඩමේ ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්දා අද අපි මුලින්ම මේ වෘත්තයේ පාඩමේ ඉතුරු වෙලා තියෙන මාතෘකා දෙක ගැන සාකච්ඡා කරමු. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොත් එක්ක දෙවෙනි පාඩමේ කොටසක් සාකච්ඡා කරන්න. හොඳයි. එතකොට දැන් අපි කතා කළා මම මුලින් කිව්වත් වගේ අවසාන වශයෙන් මේ වෘත්තය කියන තල රූපය ගැන. එතකොට ප්‍රධානම වක්‍ර රේඛීය තල රූපය තමයි වෘත්තය කියලා කියන්නේ. එතකොට වෘත්තාකාර හැඩය අපිට ගොඩාක් තැන්වල දකින්න පුළුවන්. එතකොට ඒ වෘත්තයක් නිර්මාණය කරගන්න අපි ප්‍රධාන වශයෙන් කවකටුවක් භාවිතා කරනවා. දැන් ඊළඟ මාතෘකාව විදිහට දරුවනේ අපි අඳුර ගන්න ඕනේ මේ වෘත්තය කියන තල රූපයේ තියෙනවා කොටස්. වෘත්තය කියන තල රූපයේ කොටස් තියෙනවා. එතකොට මේ කොටස් විවිධ නම් වලින් අපි හඳුන්වනවා. එතකොට අපිට 6 දී මේ වෘත්තයක තියෙන ප්‍රධානම කොටසක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා අපි දැන් අධ්‍යයනය කරමු දරුවෝ වෘත්තයක කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියන දේ ගැන. හරි. එහෙනම් හැමෝම ලියා ගන්න මාතෘකාවක් විදිහට අනුමාතෘකාවක් පාට පෑනකින් වෘත්තයක කේන්ද්‍රය. වෘත්තයක කේන්ද්‍රය. වෘත්තයක කේන්ද්‍රය. හරි. මාතෘකාව ලියා ගන්නකො කේන්ද්‍රය. මේ වචනය හරියම වැදගත් දුවේ පුතේ. තව කොටස් තියෙනවා ගණනාවක්. හරිද? ඉස්සරහ පන්තිවලදී අපි අධ්‍යයනය කරමු. අපිට ආය 7 දී කොටස් දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. 8 දී නම් කොටස් 6ක් 7ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හරි. ඒතකොට 6 දී අපිට තියෙන්නේ මේ එක කොටසයි. කේන්ද්‍රය විතරයි. 8 දී තමයි කොටස් ගණනාවක්ම ඉගෙන ගන්න තියෙන්නේ. හරි. මාතෘකාව ලියාගත්තනේ හැමෝම. වෘත්තයක කේන්ද්‍රය. හරි. දරුවනේ වෘත්තයක කේන්ද්‍රය කියලා කියන්නේ අපි දැන් අපි වෘත්තාකාර හැඩයක් ගත්තොත් දුවේ පුතේ ඔය වෘත්තාකාර හැඩයේ හරි මැදක් තියෙනවනේ අනිවාර්යෙන් නේද? ඕනම වෘත්තයක හරි මැදක් තියෙනවා. ඔන්න ඔය කිසියම් වෘත්තයක හරි මැදට තමයි අපි කියන්නේ එයාගේ කේන්ද්‍රය කියලා. එහෙනම් මේ කේන්ද්‍රය කියලා කියන්නේ මොකේද? වෘත්තයක හරි මැද. වෘත්තයක හරි මැද තමයි කේන්ද්‍රය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ ඕනම වෘත්තයක් ගත්තාම ඒ වෘත්තයේ දරුවෝ හරි මැදක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය හරි මැදට තමයි අපි කියන්නේ කේන්ද්‍රය කියලා. දැන් මම ගත්තොත් පොඩි රූප සටහනකින් ඕගොල්ලන්ට ඔක පැහැදිලි කරන්න හිතන්නකෝ දුවුතේ මෙන්න මෙහෙම වෘත්තයක් තියෙනවා කියලා. ඔන්නෝම වෘත්තයක් තියෙනවා.
එතකොට මේ වෘත්තයේ හරි මැදක් තියෙනවනේ. හරියටම හරි මැද. එතකොට මෙන්න මේ වගේ හරි මැදක් තියෙනකොට ඔන්න ඔය හරි මැදට තමයි අපි කියන්නේ ඒ වෘත්තයේ කේන්ද්‍රය කියලා. මේ වෘත්තයේ කේන්ද්‍රය කියලා කියන්නේ ඔන්න ඔය හරි මැදට. ඔය වචනේ හොඳට මතක තියාගන්න විභාගවලක අහනවා. එහෙනම් වෘත්තයක හරි මැද තමයි අපි කේන්ද්‍රය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් දුවේ පුතේ අපිට ප්‍රශ්නයක් එනවා අපිට කොහොමද මේ කේන්ද්‍රය ඇත්තටම හරියටම හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද දැන් අපි වෘත්තයක් ගත්තොත් ඒක දිහා බලලා මෙන්න මෙතනයි කේන්ද්‍රය කියලා අපිට හරියටම 100%ක්ම නිවැරදිවම කියන්න අපහසුයි. නිකන් බැලු බැලමට එහෙම කියන්න බෑ. අනුමාන කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට හරි මැද මෙන්න මෙතනයි කියලා අනුමාන කරන්න පුළුවන්. හැබැයි ඒක 100%ක්ම හරිද කියන ප්‍රශ්නේ එනවා. එතකොට මේ කේන්ද්‍රය කියන එක දරුවෝ අපිට මෙන්න මෙහෙම හොයන්න පුළුවන් අවශ්‍ය නැහැ. හිතලා බලන්නකෝ දැන් ඔයාට අපි හිතමුකෝ මෙහෙම ඔයා වීදුරුවක් භාවිතා කරලා වෘත්තයක් අඳිනවා. වීදුරුවක් භාවිතා කරලා වෘත්තයක් අඳිනවා. දැන් ඔයාට හොයාගන්න ඕනි කියලා හිතන්නකෝ ඔය ඇඳපු වෘත්තයේ කේන්ද්‍රය. ඒ කියන්නේ ඒකේ හරි මැද හොයාගන්න ඕනි. හැබැයි පුතේ දැන් වීදුරුවකින් වෘත්තයක් ඇඳලා කියලා ඕකේ හරි මැද කොතනද කියලා සටහන් වෙන්නේ නැහැනේ නේද? එතකොට අපිට හරි මැද හොයාගන්න වෙනවා. එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි අපි ඔය වෘත්තය ඇඳ ගන්නවා කඩදාසියක. දැන් වීදුරුව අරගෙන කඩදාසියක වීදුරුව තියලා ඒ වෘත්තය ඇඳ ගන්නවා. වෘත්තය ඇඳගෙන අපි ඔය වෘත්තය කපා ගන්නවා. කඩදාසියෙන් කපා ගන්නවා වෘත්තය. කපාගෙන දුවේ පුතේ ඔය වෘත්තය අපි සමාන කොටස් දෙකකට ඉස්සෙල්ලාම නවනවා. අපි හිතමුකෝ මෙහෙම ඔන්න දැන් මම කඩදාසියක වීදුරුවෙන් මෙන්න එහෙම වෘත්තයක් ඇඳ කියලා හිතන්නකො. වෘත්තයක් අඳිනවා කඩදාසිය. ඇඳලා ඊළඟට කරන්න පුතේ ඕක කපා ගන්න. කඩදාසියෙන් කපා ගන්න. කපාගෙන මේක සමාන කොටස් දෙකකට නවනවා. මෙයාව සමාන කොටස් දෙකකට නවනවා. දැන් සමාන කොටස් දෙකකට නැමුවම ඔන්නෝම කොටසක් නේ තියෙන්නේ නේද? මම නිකන් ඔයගලන්ට පැහැදිලි වෙන්න නිකන් රූපයක් අඳින්නම් ඔන්නෝමනේ තියෙන්නේ. සමාන කොටස් දෙකකට නවනවා. නවල දිගහැරියාම පුතේ මෙන්න මෙහෙම. ඔය අර තිබ්බ වෘත්තයේ අපිට නැමුම් රේඛාවක් ඔන්න ඔහොම පේන්න තියෙනවා. නැමුම් රේඛාවක් තියෙනවනේ නේද? දැන් වෘත්තය අරන් ඔහොම නැමුවට පස්සේ සමාන කොටස් දෙකකට ආයේ ඒක දිගහැරියට පස්සේ නැමුම් රේඛාවක් පේන්න තියෙනවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ නැවත මේ වෘත්තය තවත් විදිහකට ආයෙත් සමාන කොටස් දෙකකට නවන්න. හරිද? ඒ කියන්නේ තව වතාවක් වෙනස් ආකාරයකට සමාන කොටස් දෙකකට නවන්න. අපි හිතමුකෝ දැන් මෙන්න මේ පැත්තට නැමුවා කියලා. අපේ වෘත්තය දැන් මෙන්න මේ අතට නවනවා සමාන කොටස් දෙකකට කියලා හිතන්නකෝ. ඔන්න ඔය අතට ආයෙ සමාන කොටස් දෙකකට නවනවා. නවල ආයෙ දිගහැරියාම දුවේ ආයෙ නැමුම් රේඛාවක් හිටිනවනේ. තව නැමුම් රේඛාවක් එතකොට එනවා. ඒතකොට දැන් මෙහෙම තිබ්බා කියන්නකො නැමුම් රේඛාව. ඊළඟට මේ අතර නැමුවාම ආයෙ නැමුම් රේඛාවක් ඔන්නකොම පිහිටනවා. නේද? අනිත් පැත්තට නැමුම් රේඛාවක් එනවා. ඊළඟට ඔයාලට පුළුවන් අවශ්‍ය නම් තවත් විදිහකට ඕක නවලා බලන්න. හරිද? අවශ්‍ය නම් තවත් විදිහකට නවන්න පුළුවන්. දැන් ඔහොම කිහිප විටක්ම දරුවනේ මේක සමාන කොටස් වලට නැමුවහම හරිද? සමාන කොටස් දෙකකට හිටින විදිහට නැමුවහම ඔය වෘත්තයේ ඒ අවස්ථාවේ නැමුම් රේඛා පිහිටනවනේ. එතකොට මේ විදිහට නැමුම් රේඛාවක් පිහිටනවා. ආයේ මේ විදිහට නැමුම් රේඛාවක් පිහිටනවා. එතකොට හිතන්නකෝ ඔයා ආයේ මෙයාව නවනවා කියලා මේවත් වගේ පැත්තකට ඔන්න ඔහොම සමාන කොටස් දෙකකට නැමුවා කියලා හිතන්නකෝ. එතකොට දුවේ පුතේ ඒ නැමුම් රේඛාවත් ඔය වෘත්තයේ හිටිනවනේ නේද? අර නැමුම් රේඛා දෙකට අමතරව ඒ නැමුම් රේඛාවත් හිටිනවා. එතකොට මේ වගේ නැමුම් රේඛාවක්, මේ වගේ නැමුම් රේඛාවක්, ආයේ මේ අතට නැමුම් රේඛාවක් කොහොම එනවද? එතකොට පුතේ ඔය වගේ අපිට ඕන වතාවන් ගානක් ඕක සමාන කොටස් දෙකකට නමලා දිගහැරලා බලන්න පුළුවන්නේ. එහෙම දිගහැරලා බැලුවාම ඒ නැමුම් රේඛා ටික හරියටම එක තැනකදී කැපෙනවා.
අන්න එතන තමයි පුතේ කේන්ද්‍රය පිහිටන්නේ. අන්න එතන තමයි කේන්ද්‍රය පිහිටන්නේ. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. අපිට මොකක් හරි වෘත්තයක හරියටම කේන්ද්‍රය පිහිටන්නේ කොතනද කියලා හොයාගන්න අවශ්‍ය නම් පුතේ කරන්න තියෙන්නේ ඒ වෘත්තය කඩදාසියක ඇඳලා කඩදාසියෙන් ඒ වෘත්තය කපාගෙන කිහිප අවස්ථාවක් ඒ වෘත්තය සමාන කොටස් දෙකකට නවන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවන් වලදී ඒ වෘත්තය මත පිහිටන නැමුම් රේඛා එකිනෙක කැපෙන තැන තමයි හරියට මෙයාගේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ. හරියට මෙයාගේ කේන්ද්‍රය බවට පත් වෙනවා මේ නැමුම් රේඛා කැපෙන තැන. දැන් එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ ඔය ක්‍රමයෙන් ඕගොල්ලන්ට ඕනම වෘත්තයක කේන්ද්‍රය පහසුවෙන් හොයාගන්න පුළුවන්. හරිද? හැබැයි ලොකු වෘත්තයන් වල නම් බෑ නේද? ලොකු වෘත්තයක දැන් ටයරයක් වගේ ලොකු වෘත්තයක කේන්ද්‍රය හොයාගන්න ඕනේ. එතකොට නම් කඩදාසියක ඔය කියන කතාව නේද කරන්න අමාරුයි. ඒවට ඉතින් අපි ගණනයන් තියනවා. හරිද? ගණනයන් හොයාගන්න පුළුවන් ඉස්සරහට අපි ඉගෙන ගමු. දැනට ඕගොල්ලන්ට මෙන්න මේ වගේ පොඩි ක්‍රියාකාරකමක් කරලා කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. එතකොට පුතේ දැන් ඔය ඊළඟ කාරණේ මේ කවකටුව අපි භාවිතා කරලා අඳිනවනේ වෘත්ත නේද? කවකටුව භාවිතා කරලා අපි වෘත්ත අඳිනවනේ. එතකොට කවකටුව භාවිතා කරලා අඳින වෘත්තවල නම් කේන්ද්‍රය හොයන්න දෙයක් නැහැ. ඇයි දන්නවද? කවකටුවක් භාවිතා කරලා පුතේ වෘත්තයක් අඳිද්දී දැන් මෙහෙම කවකටුව තියෙනවනේ. මේ කවකටුව භාවිතා කරලා අපි අඳිනකොට වෘත්තයක් ඔය කවකටු තුඩ ඔන්නෝම යම්කිසි තැනක තියලා ඊළඟට පැන්සලක් මේකට යොදලා ඒකෙන්නේ අපි අඳින්නේ. ඔන්න ඔහොමද. එතකොට පුතේ දැන් මේකෙන් තමයි මෙහෙම දැන් මෙතන තියලා අපි ඇඳොත් වෘත්තයක් ඔන්න ඔහොම ඇඳෙනවා. පැන්සලෙන් අපි වෘත්තයක් නිර්මාණය කරොත් මම මේ කඩේරි වලින් අඳින්නම් ඔහොම. ඔහොම දැන් මේ වෘත්තයක් ඇඳෙනවා. එතකොට පුතේ දැන් මේ විදිහට කවකට්ටේ තුඩ එක තැනක තියලා අපි මෙතනින් අල්ලලා කවකට්ට මෙහෙම කැරකුව ගමන් මේ පැන්සලෙන් ඔහොම වටේට වෘත්තයක් ඇඳෙනවා. එතකොට මම කියවනේ කේන්ද්‍රය හොයාගන්න දෙයක් නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ කවකටු තුඩ පිහිටන තැන වටානේ හරියටම ওই වෘත්තය ඇඳෙන්නේ. ඒ නිසා ඔය කවකට්ටකින් අපි අඳින වෘත්තයේ හරිමැද කොහොමත් කවකටු තුඩ පිහිටන තැනමයි. කවකටු තුඩ පිහිටන තැනම තමයි එයාගේ හරිමැද. එහෙම නැත්නම් එයාගේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ. ඒ නිසා කවකට්ටකින් වෘත්තයක් ඇඳලා පස්සේ අපිට කේන්ද්‍රය හොයන්න දෙයක් නැහැ. කවකටු තුඩ අපි දැන් අඳිද්දි කවකටු තුඩ තියෙන තැන සිදුරු වෙලා ඒක පිහිටනවනේ පිහිටුමක්. ඒ පිහිටුම තමයි හරියටම දරුවා හරිමැද වෙන්නේ. ඒ හින්දා කවකට්ටෙන් අඳින වෘත්තවල නම් හරිමැද හෙවත් කේන්ද්‍රය කියන එක හරියටම හොයාගන්න පුළුවන්. හරි. පැහැදිලි නේද කරුණු ටික? එහෙනම් පුතේ ඔන්න කරුණු ටික. ඒ කියන්නේ එහෙනම් වෘත්තයක හරිමැද තමයි කේන්ද්‍රය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපිට අවශ්‍ය වුණොත් කේන්ද්‍රය නොදන්නා වෘත්තයක කේන්ද්‍රය හොයාගන්න අපිට කරන්න පුළුවන් දේ තමයි අපි ගන්නවා වෘත්තාස්තරයක්. වෘත්තාස්තරයක් කියලා කියන්නේ පුතේ කඩදාසියක ඇඳගත්තු වෘත්තයක් කපාලා අපි ගන්න කොටසට ඒ වෘත්තයට අපි කියන්නේ වෘත්තාස්තරයක් කියලා. ඒතර අපිට පුළුවන් කඩදාසියක ඒ අදාළ වෘත්තය ඇඳගෙන ඒක කපලා ගන්න. අරන් ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි ඒක සමාන කොටස් දෙකකට කිහිප වතාවක් නවනවා. නවලා දිගහැරලා බැලුවාම ඒ නැමුම් රේඛා එකිනෙක කැපෙන තැන තමා හරියටම ඔය කියන හරි මැද හෙවත් කේන්ද්‍රය පිහිටන්නේ. ඊළඟට කවකට්ටකින් වෘත්තයක් අඳිද්දි නම් කවකටු තුඩ පිහිටන තැන තමයි පුතේ වෘත්තයේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ. හරිද? කවකට්ටෙන් වෘත්තයක් අඳිද්දි නම් කවකටු තුඩ හරියටම පිහිටන තැන කේන්ද්‍රය බවට පත් වෙනවා. පැහැදිලි නේ එහෙනම්? හරි. එහෙනම් අපි ඕකේ සටහන ලියාගමු පුතේ. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න මුලින්ම පාට පෑනකින් පුතේ ලියා ගන්න වැදගත් කරුණක්. ලියන්න මෙන්න මෙහෙම. වෘත්තයක
වෘත්තයක හරි මැද ලක්ෂ්‍ය වෘත්තයක හරි මැද ලක්ෂ්‍ය හරි මැද ලක්ෂ්‍ය කියලා ලියන්න පුතේ මෙහෙම නේ වෘත්තයක හරි මැද ලක්ෂ්‍ය කියන එකේ තේරුම තමයි පුතේ පිහිටුම එහෙම නැත්නම් තිත කියන අදහස කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ කේන්ද්‍රය කියන්නේ මහා ලොකු තැනක් නෙමෙයි නේද? පොඩි තිතක් වගේ තැනක්. හරි. හරි මැද ලක්ෂ්‍ය. හරි මැද ලක්ෂ්‍ය. වෘත්තයක හරි මැද ලක්ෂ්‍ය. කේන්ද්‍රය නම් වේ. කේන්ද්‍රය නම් වේ. කේන්ද්‍රය නම් වේ. කේන්ද්‍රය නම් වේ. හරි. එතකොට වෘත්තයක හරි මැද ලක්ෂයට අපි කියනවා කේන්ද්‍රය කියලා. හරි. අනිත් පොතේ මෙන්න මේ රූප සටහන විතරක් මෙයා විතරයි. ඕගොල්ලෝ දැනට ඔය මොකක් හරි ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෘත්තාකාර දෙයකින් වෘත්තයක් අඳින්න. එක්ක යෝගට් කෝපයක් වෙන්න පුළුවන්, කාසියක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ වටපිටාවෙන් හොයාගන්න පුළුවන් දෙයකින් වෘත්තයක් ඇඳලා අනුමාන වශයෙන් ලකුණු කරන්න කේන්ද්‍රය ලකුණු කරලා ලියන්න පුතේ කේන්ද්‍රය කියලා. හරි. දැන් ඔයගලන්ට ඕකට කාලයක් අවශ්‍ය නම් පොඩ්ඩක් පාඩම නතර කරලා ඔය කොටස සම්පූර්ණ කරගෙන ඊළඟ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න පුතේ. මොකද දැන් ලොකු කාලයක් නිකන් වීඩියෝ එක තියන්න බෑනේ. ඒ නිසා ඕගොල්ලෝ එක ඇඳලා ඊළඟට නැවත පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. හරි නේද? right. දැන් එහෙනම් ඔන්න වෘත්තයක හරි මැද අපි හඳුන්වනවා කේන්ද්‍රය කියලා. ඊළඟට ලියා ගන්න සටහනක් නිල් පෑනින්. දැන් ඔයගොල්ලෝ අර සටහන ලියලා මෙන්න මේ රූපය මේ වෙද්දී ඇඳලා තියෙන්න ඕනේ. ඒතර තාම මේ රූපය ඇඳලා නැත්නම් පාඩම මෙතනින් නතර කරලා ඒ රූප සටහන ඇඳලා ඊළඟට ඊතලයක් දාලා කේන්ද්‍රය කියලා නම් කරලා ඉවර වෙලා මේ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. හරිනේ? right. ඊළඟ අපි මෙන්න මේ දේ ලියා ගන්න. ලියා ගන්න මෙන්න මෙහෙම. කඩදාසියකින් නිල් පෑනෙන් ලියා ගන්න. කඩදාසියකින් කපා ගන්නා ලද වෘත්තාකාර කපා ගන්නා ලද වෘත්තාකාර කපා ගන්නා ලද වෘත්තාකාර ආස්තරයක්
වෘත්තාකාර ආස්තරයක් සමාන කොටස් දෙකකට කිහිප විටක් නැමූ විට එම නැමුම් රේඛා එකිනෙක කැපෙන ස්ථානය කේන්ද්‍රය වේ. හරි. එතකොට දරුවෝ අපි කේන්ද්‍රය දන්නේ නැති වෘත්තයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ වෘත්තය කඩදාසියක ඇඳලා ඒ කඩදාසියෙන් ඒ වෘත්තය කපා ගන්න. එතකොට අපි ඒකට කියන්නේ ආස්තරයක් කියලා. එතකොට වෘත්තාකාර ආස්තරය අරගෙන මෙන්න මේ විදියට කිහිප අවස්ථාවක් වතාවන් දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් මෙහෙම සමාන කොටස් දෙකකට නවනවා දිග හරිනවා. ආය සමාන කොටස් දෙකකට වෙනත් විදියකට නවනවා දිග හරිනවා. ওই විදියට කරාම ඒ එක් අවස්ථාවේ නැමුම් රේඛා කැපෙන ස්ථානයක් වෙනවනේ. අන්නේ කැපෙන ස්ථානයේ දරුවෝ හරියටම කේන්ද්‍රය පිහිටනවා. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ ඔක පැහැදිලි වෙන්න මෙන්න මේ රූප සතහන් ටිකයි මේ රූප සතහන් ටික ඇඳලා ඊට පස්සේ අවසානයේට මෙයා වඳින්න ඕනේ. ආයෙත් මම කියනවා දරුවෝ මේ රූප සතහන් ටික ඇඳලා ඊළඟට මේ රූප සතහනට පහළිනුයි මෙයා වඳින්නේ. පැහැදිලිද? මේ කොටස ඇඳලා ඊට පහළින් මෙයා වඳින්න. හරි. පටන් ගමු. දැන් දරුවෝ ඔකට ඕගලන්ට යම් කාලයක් අවශ්‍යනේ. ඒ නිසා පැහැදිලිව ලස්සනට අපි ඇඳ ගන්න ඕනේ. කලින් වගේම දරුවෝ වීඩියෝ එක නතර කරලා ඕගලන්ට අවශ්‍ය කාලය අරගෙන ওই ටික පැහැදිලිව සලකුණු කරගන්න. සලකුණු කරගෙන ඊළඟට නැවත පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. ඊළඟට පුතේ අපි කතා කරමු. දැන් ඔන්න අපි කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා අඳුරගත්තා. ඊළඟට වෘත්තාකාර ආස්තරයක කේන්ද්‍රය හොයන්නේ කොහොමද කියලාත් අපි කතා කළා. දැන් අපි ඊළඟට කතා කරමු මෙන්න මේ කාරණාව ගැන. කවකටුවකින් වෘත්තයක් ඇඳහම කොහොමද කේන්ද්‍රයේ පිහිටුම කියලා. ලියා ගන්න මෙන්න මෙහෙම. ලියන්න කවකටුවකින් වෘත්තයක්
නිර්මාණය කවකටුවකින් වෘත්තයක් නිර්මාණය කවකටුවකින් වෘත්තයක් නිර්මාණය කළ විට කවකටු තුඩ පිහිටන ස්ථානය කේන්ද්‍රය වේ. කවකටු තුඩ පිහිටන ස්ථානය කේන්ද්‍රය වේ. පිහිටන ස්ථානය කේන්ද්‍රය වේ. හරි. එහෙනම් පුතේ දැන් කේන්ද්‍රය ගැන අපිට කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය කොටස් ටික. කේන්ද්‍රය කියලා කියන්නේ වෘත්තයක හරි මැද. එහෙම නැත්නම් අපි කියනවා හරි මැද ලක්ෂය කියලා. ලක්ෂය කියන්නේ පුතේ තිත කියන අදහස. මොකද මේ කේන්ද්‍රය කියන්නේ තිතක්. කියන්නේ හරි මැද තියෙන තිත. හරි මැද තමයි කේන්ද්‍රය. එතකොට කේන්ද්‍රය අපිට වෘත්තාකාර ආස්තරයක් මගින් හොයන්න පුළුවන්. ඉතින් අපි පැහැදිලි කරගත්ත විදිහට ඊළඟට අපි කවකටුව භාවිතා කරලා වෘත්තයක් අඳිද්දී නම් හරියටම කවකටු තුඩ පිහිටන තැන තමා ඒකේ කේන්ද්‍රය බවට පත් වෙන්නේ. හරි. දැන් අවසාන වශයෙන් මෙන්න මෙහෙම පොඩි රූප සටහනකුත් උතෙන්ට අඳින්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් මේ රූප සටහනක් අඳින්න බලන්න. පැහැදිලිව උතෙන්ට. එහෙනම් පාඩම නතර කරලා නැවත සැරයක් අවශ්‍ය කාලය අරගෙන පැහැදිලිව ලස්සනට රූප සටහනක් අඳින්න බලන්න උතෙන්ට. ඊළඟට නැවත පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. එතකොට ඔන්න කවකටුවකින් අපි වෘත්තයක් නිර්මාණය කළොත් පුතේ කේන්ද්‍රය වෙන්නේ කවකටු තුඩ පිහිටන තැන. ඔන්න ඔය කරුණු ටික තමයි අපිට කේන්ද්‍රය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි යමු මේ පාඩමේ අවසාන මාතෘකාවට. මේ පාඩමේ අවසාන මාතෘකාව තමයි වෘත්ත මෝස්තර. එයාගන්න අවසාන මාතෘකාව වෘත්ත මෝස්තර. වෘත්ත මෝස්තර. හරි. දැන් පුතේ මෙතෙන්දී නම් ඕගොල්ලන්ට ඉගෙන ගන්න කියලා ලොකු දෙයක් නැහැ. මෙතෙන්දී අපි කරන්න හදන්නේ මම ඕගොල්ලන්ට මතක් කළානේ අපේ තල රූප අතර තියෙන විශේෂිත හැඩයක් තියෙන අලංකාරම තල රූපයක් තමයි වෘත්තය කියන්නේ කියලා. ඒ නිසා මේ වෘත්තය විවිධ අලංකාර රටා නිර්මාණය කිරීම සඳහා අපි භාවිතා කරනවා. එතකොට මේ කොටසේදී අපි කරන්න හදන්නේ ඒ වගේ වෘත්තයෙන් නිර්මාණය කරන්න පුළුවන් අලංකාරවත් රටා පිළිබඳව. එහෙම නැත්නම් අපි කියනවා මෝස්තර පිළිබඳව පොඩි අධ්‍යයනයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මෝස්තර කිහිපයක් අඳින්නයි ඕනේ.
ඒතර පුතේ අපිට පුළුවන් විවිධාකාර ප්‍රමාණවල වෘත්ත යොදාගෙන විවිධාකාරයේ රටා එහෙම නැත්නම් වෘත්ත මෝස්තර නිර්මාණය කරන්න. මේකට විවිධ ප්‍රමාණවල වෘත්ත භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකම ප්‍රමාණයේ වෘත්ත භාවිතා කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? ඒතර මම කිහිපයක් ඇඳලා පෙන්නන්නම්කෝ. මේ බලන්න. දැන් අපිට ඕනේ නම් මේ වගේ ඉස්සෙල්ලාම කුඩා වෘත්තයකින් පටන් අරන් ඊළඟට විවිධ ප්‍රමාණවල වෘත්ත භාවිතා කරලා ඔන්න ඔය විදිහේ පොඩි රටාවක ආකාරයට මේ වෘත්ත නිර්මාණය කරන්න පුළුවන්. දැන් මට නම් හරියටම වෘත්ත ටික අඳින්න අපහසුයි දරුවෝ. ඕගොල්ලෝ මේව ලස්සනට අඳින්න ඕනේ. හරිද? දැන් මේ විදිහේ අපිට මෝස්තරයක් අඳින්න පුළුවන්. එතකොට දැන් මේක වර්ණ හතරකින් ලස්සනට පාට කළා නම් වඩාත් අලංකාරවත් මෝස්තරයක් කරගන්න පුළුවන්. නේද? ඔය විදිහට. ඊළඟට දැන් අපි ගත්තොත් අපිට පුළුවන් තව මෙන්න මේ විදිහේ වෘත්තයක් අරන් ඒ වෘත්තයට වටේට මෙන්න මේ වගේ කුඩා වෘත්ත ලකුණු කරන්න. එතකොට දැන් මෙයාව අපි පාට කරන එක පාටකින් මේ හතර දෙනාව පාට කරනවා තවත් පාටකින්. එතකොට මොකද වෙන්නේ? එතකොට අලංකාරවත් රටාවක් එවත් මෝස්තරයක් අපිට ලැබෙනවා. මෙන්න මේ වගේ අපිට පුළුවන් විවිධ ප්‍රමාණවල වෘත්ත යොදාගෙන අලංකාරවත් වෘත්ත මෝස්තර නිර්මාණය කරන්න. දැන් අපිට පුළුවන් ලොකු වෘත්තයක් නිර්මාණය කරලා ඒ වෘත්තයට මෙන්න මේ වගේ වෘත්ත ටිකක් දාන්න. එකම ප්‍රමාණයෙන් මෙන්න මේ වගේ වෘත්ත හතරක් දාන්න පුළුවන් මේ කොටස් හතරට. ඒතර මෙතන ඊට වඩා වෙනස් හැඩයක් නිර්මාණය වෙනවානේ. ඔන්න ওই විදිහට පුළුවන් දරුවෝ. හැබැයි මතක තියාගන්න දැන් මම මෙතෙන්දී සාමාන්‍ය අතින් ওই වෘත්ත ඇඳලා ඕගොල්ලන්ට සාමාන්‍ය අතින් නිකන් ওই වෘත්ත අඳින්න බෑ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම හොයාගන්න ඕන පුතේ එක එක ප්‍රමාණවල වෘත්තාකාර දේවල් ටිකක්. යෝගට් කෝපයක් ගන්න පුළුවන් ටිකක් ලොකු වෘත්තයක් අඳින්න. ඊළඟට විවිධ ප්‍රමාණවල බෝතල් මූඩි ටිකක් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඊළඟට තව විවිධ ප්‍රමාණවල වෘත්ත තියෙන යම් වස්තුන් ඔය වලලු වගේ දේවල් ඒ වගේ ටිකක් හොයාගන්න පුළුවන්. කුඩා වෘත්ත අඳින්න ඕගොල්ලන්ට මුද්දක්, පොඩි කාසියක්, ඊළඟට ඔය පොඩි මොකක් හරි නැත්නම් ඔය සමහර තියෙන්නේ යකඩ වලින් හදපු පොඩි රවුම් නේද? වෘත්තාකාර දේවල් ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. දැන් කාසියක් ගන්නත් පුළුවන් රුපියල් 100ෙම ගොඩක් පුංචි. ඒ වගේ ඔයගොල්ලෝ කරන්න ඕනේ වෘත්තාකාර දේවල් ටිකක් හොයාගන්න ඕනේ. වෘත්තාකාර දේවල් ටිකක් හොයාගෙන මෙන්න මේ විදිහට ලස්සනට මේ වෘත්ත මෝස්තර අඳින්න බලන්න ඕනේ. දැන් මම මෙතන නිකන් ඔහේ ඇඳලා ඕගොල්ලෝ මේව අඳින්නේ ඒ වගේ වෘත්තාකාර දේවල් තියලා. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට පුළුවන් මේ වෘත්තය රුපියල් 2 කාසියක් එහෙම නැත්නම් ටිකක් ඊට වඩා විශාල කෙනෙක්ව තියලා අඳින්න. ඊළඟට මේ වටේට ඉන්න හතර දෙනාව රුපියල් 1 කාසියක් වගේ පුංචි දෙයක් භාවිතා කරලා අඳින්න. අන්න එතකොට එහෙම ඇඳලා වර්ණ ගන්නවන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පුතේ ඕගොල්ලෝ ප්‍රමාණ කිහිපයක වෘත්තාකාර දේවල් හොයාගන්න ඕනේ. හොයාගෙන එව්ව තියලා තමයි අඳින්නේ. කවුරුත් ගේන්නේ නැහැ පොත් නිකන් අතින් වෘත්ත ඇඳලා. අනිවාර්යෙන් ආය අඳවන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට ඔය මන් දීලා තියෙන වෘත්තයේ පාඩමට දාලා නිබන්ධනයේ අවසානයේට දාලා ඇති තව වෘත්තාකාර ලස්සන මෝස්තර කිහිපයක්. ඒව හැම බලන්න. හරිද? right. එතකොට මම මෙතන බෝඩ් එකේ උදාහරණ විදිහට 3ක් ඇඳලා ඕගොල්ලෝ තව මෙතෙන්ට 2ක් අඳින්නත් ඕනේ. පැහැදිලිනේ? right. අපි පොඩි සටහනක් ඔතන ලියා ගන්නමු අවසාන වශයෙන්. ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම සටහනක්. ලියන්න විවිධ ප්‍රමාණවල වෘත්ත භාවිතා කර අලංකාරවත්
භාවිතා කර අලංකාරවත් වෘත මෝස්තර අලංකාරවත් වෘත මෝස්තර ඇඳිය හැක අලංකාරවත් වෘත මෝස්තර ඇඳිය හැක අලංකාරවත් වෘත මෝස්තර ඇඳිය හැක හරි එහෙනම් පුතේ අවසාන කොටස වශයෙන් ඔය පාඩමේ ඕගොල්ලෝ අර මම කිව්වා වගේ දැන් අවට වටපිටාවෙන් හොයාගන්න විවිධ ප්‍රමාණයේ වෘත්තාකාර දේවල් ටිකක් විවිධ කාසි ඊළඟට විවිධ බෝතල් මූඩි යෝගට් කෝප්ප ඔය වගේ දේවල් ටිකක් හොයාගෙන ඉස්සෙල්ලාම මෙන්න මේ මෝස්තර 3 උතෙන්ට අඳින්න. පැහැදිලිද? මෙතෙන්ට ඕනේ ප්‍රමාණ 4ක වෘත්ත. මෙතෙන්ට ප්‍රමාණ 2යි. කුඩා කෙනයි විශාල කෙනයි. මෙතෙන්ට ප්‍රමාණ 2ක් තිබ්බහම ඇති. මෙයාව යෝගට් කෝප්පයකින් වගේ යන්තනම් මෙයාව රුපියල් 2 කාසියකින් වගේ යන්තනම් ලස්සනට අඳින්න පුළුවන්. ඒ විදිහට ප්‍රමාණ කිහිපයක කට්ටිය හොයාගෙන මේ 4 දෙනා ඇඳලා මේගොල්ලන්ව ලස්සනට වර්ණ ගන්නවන්න ඕනේ. වර්ණ ගන්නවලා දැන් වර්ණ ගන්නවද්දි ඕගොල්ලන් එකම පාටින් නෙමෙයි පාට කිහිපයක් පාවිච්චි කරලා මේක ලස්සනට වර්ණ කරන්න ඕනේ. හැබැයි මම ආයෙත් කියනවා මේක හරි පැහැදිලිව निराවුල්ව ඕනේ. එහෙම නැත්නම් මම ආයෙ අඳවනවා. ඒ නිසා කවුරුත් නිකන් ෆ්‍රී හෑන්ඩ් නිදහස් අතින් අඳින්නේ නැහැ. වෘත්තාකාර දේවල් තියලා තමයි වෘත්ත ටික අඳින්න ඕනේ. ඊළඟට ඊට අමතරව දරුවෝ මෙතෙන්ට ඕගොල්ලෝ තව වෘත්තාකාර මෝස්තර දෙකක් අඳින්න ඕනේ. තව ඕගොල්ලෝ හිතලා වෘත්ත මෝස්තර දෙකක් නිර්මාණය කරගන්න. හරිද? එතකොට ඔක්කොම පහක් වෙන්න තව දෙකක් ඇඳලා සම්පූර්ණ කරගන්න ඕනේ. හරි. එතකොට ඔතනින් ඔය වෘත්ත පාඩම දරුවෝ ඉවර වෙනවා. එතකොට බලන්නකො ඔය වෘත්ත පාඩම මහා අමාරු දෙයක් නෙමෙයි. එතකොට අපි අද ඉගෙන ගත්තේ මේ කොටසේදී කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. වෘත්තයක හරිමැද ඊළඟට වෘත්තාකාර ආස්තරයක් මාර්ගයෙන්. ඒ කියන්නේ කඩදාසියක වෘත්තයක් ඇඳගෙන ඒ වෘත්තය කපාගෙන ඒ මාර්ගයෙන් කොහොමද කේන්ද්‍රය හොයාගන්නේ කියලා කතා කළා. ඊළඟට කවකටුවකින් වෘත්තයක් නිර්මාණය කරාම කේන්ද්‍රයේ පිහිටීම ගැන කතා කළා. අවසාන වශයෙන් මෝස්තර ගැන කතා කළා. හරි. ඒතර ওই ටික සම්පූර්ණ කරලා ඔයගොල්ලන්ට දීලා තියෙන වෘත්ත පාඩමට දාලා නිබන්ධනය තියෙනවා. ඒ නිබන්ධනය සම්පූර්ණයෙන් අවසන් කරන්න. හරිද? ඊළඟ කොටසේ තියෙනවා දරුවෝ ඔයගොල්ලන්ට දෙවෙනි පාඩමේ පොඩි කොටසක්. ඊළඟට ওই වැඩ ටික අවසන් කරලා දෙවෙනි පාඩමේ කොටසත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් දැන් මේ ටික අඳින්න ගන්න මේ ටික ඇඳලා මෙතෙන්ට තව අලුත් මෝස්තර දෙකක් එකතු කරන්න.